මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ වැදගත්ම දෙයක් වන ෆන්ක්ෂන්ස් ගැන. ෆන්ක්ෂන් ගැන කතා කරන්න ඉස්සර වෙලා අපි කතා කරමු රිලේෂන්ස් ගැන. මම මේකේ අංකණයන් ගැන එහෙම ලොකුවට ගැඹුරින් කතා කරන්න යන්නේ නැහැ. මම රිලේෂන් එකක් කියන එකේ අදහස විතරක් මෙතන පැහැදිලි කරන්නම්. බලන්න රිලේෂන් එකක් කියන්නේ ඔයාගාව යම්කිසි සෙට් දෙකක් තියෙනවා නම් ඒ සෙට් දෙකේ අවයවයන් අතර තියෙන්න පුළුවන් සම්බන්ධතාවයක් අපි අර්ථ දැක්වුවොත් අපි එයාට රිලේෂන් එකක් කියලා කියනවා. ඉතින් මේ වගේ රිලේෂන් විවිධ ආකාර ක්‍රම කිහිපයකින් අපිට හම්බෙන්න පුළුවන්. පළවෙනි රිලේෂන් જાතිය තමයි 1 to 1. ඒ කියන්නේ මගේ එක සෙට් එකක තියෙන එක අවයවයක් මගේ අනිත් සෙට් එකේ තව අවයවයකට විතරක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් තව එක්කෙනෙක්ට විතරක් සම්බන්ධ වෙනවා. මේ ඕනම අපි සම්බන්ධතාවයක් අරන් බැලුවොත් මේ සෙට් එකේ එක අවයවයකට මේ සෙට් එකේ එක අවයවයක් විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ එකට අපි කියනවා 1 to 1 රිලේෂන් එකක් කියලා. ඊට පස්සේ 1 to many රිලේෂන් එකක් කියන්නේ මගේ මේ පටන් ගන්න තැන නැත්නම් මම කියන මේ වගේ එකදී මම පටන් ගන්න තැන මෙන්න මේ සෙට් එකේ එක අවයවයක් සම්බන්ධ වෙනවා මෙයාගේ අවයවයන් දෙකට. මේ වගේ රිලේෂන් එකකට අපි කියනවා 1 to many රිලේෂන් එකක් කියලා. ඒ කියන්නේ මගේ මේ මම සම්බන්ධ කරන්න පටන් ගන්න අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් වලදී වගේ නම් කතා කරනවා මේකට ඩොමේන් එක කියලා. සාමාන්‍යයෙන් මේකට කියලා අපි මේකට කියන කෝඩොමේන් එක කියලා. ඒ කියන්නේ රිලේෂන් එකක් කරන්නේ අපි සාමාන්‍ය රිලේෂන් එක වෙන්නේ මේ ඩොමේන් එකේ තියෙන අවයවයන් අපි කෝඩොමේන් එකේ තියෙන අවයවයන්ට සම්බන්ධ කරනවා. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි බලන්න ඩොමේන් එකේ එක අවයවයකට කෝඩොමේන් එකේ අවයව එකක් හෝ කිහිපයක් තියෙනවා නම් අපි එයාට කියනවා 1 to many relation එකක් කියලා. දැන් many to one relation එක කියන්නේ ඩොමේන් එකේ තියෙන අවයවයන් කිහිපයකට කෝඩොමේන් එකේ එක අවයවයක් තියෙනවා නම් අපි කියනවා many to one කියලා. ඒ වගේ many to many කියන්නේ කෝඩොමේන් එකේ අවයවයන් කිහිපයකට ඩොමේන් එකේ එක අවයවයක් තියෙන්න පුළුවන්. ඩොමේන් එකේ අවයව කිහිපයකට කෝඩොමේන් එකේ අවයවයන් කිහිපයක් තියෙන්න පුළුවන්. දැන් මෙතන බලන්න අපි ගත්තොත් මේ B අවයවය මෙයාගේ y ට සහ z ට කියන දෙන්නටම සම්බන්ධ වෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් මෙතන මේ y කියන එක්කෙනාව අපි ගත්තොත් මේ y කියන එක්කෙනා A B C තුනටම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙයාගේ කිසිම ලිමිටේෂන් එකක් නැහැ. ඒ කියන්නේ ඩොමේන් එකේ එක අවයවයක් කෝඩොමේන් එකේ අවයව කිහිපයකට සම්බන්ධ වෙන්න පුළුවන්. කෝඩොමේන් එකේ එක අවයවයක් ඩොමේන් එකේ අවයව කිහිපයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඇත්තටම මේ රිලේෂන් එක අපි කියද්දි අපි කියන්නේ මේ විදිහට 2 2 වෙන වගේ ස්තන් දෙකක් තියෙන හැම එකෙම 2 මැද ඉන්නවා. ඒතර මේකෙන් කියන්නේ ඩොමේන් එකේ අවයව ගැන ඩොමේන් එකේ අවයව සම්බන්ධ වෙන ආකාරය තමයි පළවෙනි වචනයෙන් කියන්නේ. දෙවෙනි වචනයෙන් කියන්නේ කෝඩොමේන් එකේ අවයව සම්බන්ධ වෙන ආකාරය අනුව. ඉතින් අපිට මේ ආකාරයෙන් අපිට අවශ්‍ය රිලේෂන් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මේ අපි දැන් රිලේෂන් ගැන කතා කරනකොට දැන් අපි රිලේෂන් එකම අංකණය කරගත්තට පස්සේ දැන් බලමු මේ රිලේෂන් එකක් සහ ෆන්ක්ෂන් එක තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇත්තටම රිලේෂන් සහ ෆන්ක්ෂන් අතර තියෙන ඉතාමත් සමීප සම්බන්ධතාවයක්. අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන්ස් කියලා හඳුන්වන්නේ මෙන්න මේ 1 to 1 relations සහ many to one relations. මෙන්න මේ දෙක අපි හඳුන්වනවා functions කියලා. අපිට මේ වගේ relation එකක් function එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ වගේ relation එකක මම කලින් කිව්වා වගේ to ඔය ආකාරයෙන් ලිව්වට පස්සේ මෙන්න මේ වචනය නැත්නම් දෙවෙනියට කියන කෝඩොමේන් එකට අයිති වචනේ හැමතිස්සෙම 1 එන්න ඕන. ඒ කියන්නේ ඩොමේන් එකේ අවයව එක අවයවයක් ගත්තම ඔයාට නිශ්චිත අවයවයක් කෝඩොමේන් එකේ ඉන්න ඕන. එහෙම එක්කෙනෙක්ට අපි ගණිතයේදී කියනවා ෆන්ක්ෂන් එකක් කියලා. දැන් අපි රිලේෂන්ස් ගැන ලොකුවට කතා කරේ නැති නිසා මෙතන අංකණයක්වත් මොකද මගේ අවධානය මම යොමු කරන්නේ අද ෆන්ක්ෂන්ස් වලට. රිලේෂන්ස් ගැන ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. මොකද මේ රිලේෂන්ස් වල මේ තියෙන අවයව සම්බන්ධ වෙන ආකාරය ගැන අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ ෆන්ක්ෂන්ස් ගැන. ඉතින් ෆන්ක්ෂන්ස් ගැන කතා කරන්න අවශ්‍ය මූලාරම්භය ගැනීමට ප්‍රමාණවත් තරමින් තමයි මම රිලේෂන්ස් ගැන කතා කරේ. හරි. අපි ඊළඟට බලමු මොකක්ද මේ ෆන්ක්ෂන් එකක් කියන්නේ කියලා. අපි දන්නවා ෆන්ක්ෂන් එකක් කියන්නේ 1 to 1 relation එකක් හරි many to one relation එකක් හරි. අපිට ෆන්ක්ෂන් එකක් මේ ආකාරයෙන් දකින්න පුළුවන්. කලින් කිව්වා වගේ
ෆන්ක්ෂන් එකකට තියෙනවා ඩොමේන් එක කියලා එකක්. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන් එකට ඉන්පුට් එක දෙන්නේ නැත්නම් ෆන්ක්ෂන් එකට ලබා දෙන්නේ මේ ඩොමේන් එකේ තියෙන අවයවයන්. ඒත් එක්කම කෝඩොමේන් එක කියන්නේ අපි ඩොමේන් එකේ තියෙන අවයවයන්ගේ ෆන්ක්ෂන් එකට ඩොමේන් එකට අවයව දුන්නාට පස්සේ අපිට ලැබෙන අගයන් හම්බෙන කුලකය. ඒතර මොකද්ද මේ රේන්ජ් එක කියන්නේ? රේන්ජ් එක කියන්නේ මෙහෙම දෙයක්. අපි හිතන්න දැන් මෙහෙම ඒ කියන්නේ රේන්ජ් එක කියන්නේ ඔයා ඩොමේන් එකේ තියෙන අවයව හැම එකක්ම ෆන්ක්ෂන් එකට දුන්නම ඔයාට ලැබෙන ෆන්ක්ෂන් අගයන් ෆන්ක්ෂන් වැලියුස් තියෙන කුලකය අපි කියනවා රේන්ජ් එක කියලා. ඒතර මේ රේන්ජ් එක කෝඩොමේන් එකේ උපකුලකයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන් එකේ අංකණයන් ඉස්සරහට කතා වෙනවා. ඒ කියන්නේ මේ කෝඩොමේන් එක කියන කෙනා නිර්වචනය කරද්දී ඔයාට ෆන්ක්ෂන් එක නැත්නම් රේන්ජ් එක උපකුලකයක් වන ඕනෑම කුලකයක් ඔයාට කෝඩොමේන් එක විදියට ගන්න පුළුවන්. එතකොට ෆන්ක්ෂන් එකකින් කරන්නේ මේ ඩොමේන් එක සහ කෝඩොමේන් එක අතර එහෙමත් නැත්නම් ඩොමේන් එක සහ රේන්ජ් එකේ තියෙන අවයවයන් අතර සම්බන්ධතාවය නිර්වචනය කරන එක. මොකද ඇත්තම ගොඩක් වෙලාවට අපි ෆන්ක්ෂන් අර්ථකථනය කරනකොට අපිට ඩොමේන් එකේ ඉන්න හැම අවයවයක්ම ගණනය කරලා ඒ ගැට්ටිගෙන කුලකේ ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවදී අපි කරන්නේ මේ ෆන්ක්ෂන් එකට මොන අගයක් දැම්මත් අගයන් එන ලොකු කුලකේ නැත්නම් මහා කුලකයක් විදියට කෝඩොමේන් එක අර්ථ දක්වනවා. එතකොට අපිට රේන්ජ් එක නෙමෙයි අපි ගොඩක් වෙලාවට කෝඩොමේන් එක අපිට අර්ථ දක්වන්න පහසු නිසා තමයි අපි කෝඩොමේන් එක කියන එක පාවිච්චි කරන්නේ. මේක වෙනස මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. මෙතන මේ දල අදහසක් නමකට පැහැදිලි කරන්න ඕනුනේ. ඒ කියනවා ඩොමේන් එකෙන් යම්කිසි අගයක් ලබා ගන්නවා. ඒක ෆන්ක්ෂන් එකට දුන්නම අපිට හම්බෙන ෆන්ක්ෂන් අගයන් ටික කෝඩොමේන් එක කියලා කුලකයක් ඇතුලේ ඉන්නේ. අපි හම්බෙන ෆන්ක්ෂන් එකේ හම්බෙන්න පුළුවන් ඔක්කොම අගයන් ටික විතරක් සැලකුවොත් ඒ ෆන්ක්ෂන් එක හම්බෙන ෆන්ක්ෂන් වැලියුස් ටික විතරක් සැලකුවොත් එයාට අපි කියන රේන්ජ් එක කියලා. මේ රේන්ජ් එක අනිවාර්යයෙන්ම කෝඩොමේන් එකේ උපකුලකයක් වෙනවා. ඒ කියන්නේ කෝඩොමේන් එකේ ෆන්ක්ෂන් වැලියු එකක් නොවන අගයක් වුණත් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එකම අවශ්‍යතාවය ෆන්ක්ෂන් වැලියුස් විදිහට හම්බෙන්න පුළුවන් හැම අවයවයම කෝඩොමේන් එක තුල හිදීම පමණයි. හැබැයි රේන්ජ් එකේ ෆන්ක්ෂන් වැලියු එකක් නොවන කිසිම අගයක් ඉන්න බෑ. හරි. අපි දැන් යමු ඊළඟට ෆන්ක්ෂන් ගැන තව දුරටත් කතා කරන්න. right. ෆන්ක්ෂන් එකක් අපි සාමාන්‍යයෙන් අංකණය කරනවා මෙන්න මේ අංකණය. අපි ෆන්ක්ෂන් එක සාමාන්‍යයෙන් අංකණය කරනවා මෙන්න මේ අංකණය. මේකෙන් අපි කියන්නේ මේකෙන් කියවෙන්නේ මගේ A කියන්නේ මගේ ඩොමේන් එක, B කියන්නේ මගේ කෝඩොමේන් එක, එහෙමත් නැත්නම් රේන්ජ් එක. අපි මේක තවදුරටත් නික සරල ආකාරයකින් බැලුවොත් අපිට ෆන්ක්ෂන් අගය අපිට ලියන්න පුළුවන් fx. f වරහණක් ඇතුලේ අපි ඩොමේන් එකෙන් එයාට දෙන අගය. ඒතර fx කියන්නේ මගේ ඩොමේන් එකේ ඉන්න x කියන අගයට අදාළ ෆන්ක්ෂන් වැලියු එක. දැන් බලන්න ඩොමේන් එකෙන් යම්කිසි අගයක් මම තමයි x කියලා එක්කෙනෙක් ෆන්ක්ෂන් එකට ඉන්පුට් එකක් විදිහට දුන්නම ෆන්ක්ෂන් එකෙන් ලැබෙන fx කියන අගය මගේ කෝඩොමේන් එක හරි රේන්ජ් එක ඇතුළට ඉන්නවා. ඒතර මේක අපි සරල ආකාරයෙන් කියන්නේ නැත්නම් නික ෆන්ක්ෂන් එක කියන්නේ නිකන් මොකක් හරි මැෂින් එකක් වගේ. අපි ඉන්පුට් එක විදිහට ඩොමේන් එකෙන් x කියලා කවුරුහරි එක්කෙනෙක් දෙනවා. ඊට පස්සේ එයාට අදාළ ෆන්ක්ෂන් වැලියු එක අපිට ෆන්ක්ෂන් එකෙන් ලබලා දෙනවා. හරි. දැන් අපි බලමු මේ ෆන්ක්ෂන් වල එක එක ආකාරයන් ගැන. අපිට හිතන්න පුළුවන් සිම්පල්ම විදිය තමයි අපි දැනටත් අපි දැකලා තියෙන අපි ඒ කාලෙත් පාවිච්චි කරලා තියෙන ශ්‍රිත ගැන කතා කරොත් අපේ ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක එහෙම නැත්නම් අපි ලබා දෙන යාට ඉන්පුට් එකත් ස්කේල් එකක්. එහෙම නැත්නම් නිකිලයක් නැත්නම් තාත්වික සංඛ්‍යාවක් වෙලා ෆන්ක්ෂන් එකේ අවුට්පුට් එකත් තාත්වික සංඛ්‍යාවක්ම වෙන එක. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි දන්න සාධාරණ ආකාරයක් අපි වර්ග ශ්‍රිතයක් වගේ ලිව්වොත් x වර්ගයේ දන ax වර්ගයේ දන bx දන c වගේ වර්ග ශ්‍රිතයක් ගත්තොත් අපි එයාගේ ඩොමේන් එක වෙන්නේ තාත්වික සංඛ්‍යා පද්ධතිය. සහ මෙයාගේ කෝඩොමේන් එක වෙන්නේ තාත්වික සංඛ්‍යා පද්ධතිය. ඇත්තටම කිව්වොත් දැන් මෙයාගේ අපි රේන්ජ් එක ගැන කතා කරලා තමයි රේන්ජ් එක ගැන අපිට පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මොකද අපි මෙයාගේ තියෙන්නේ අවමයක්ද උපරිමයක්ද කියන එක සහ මෙයාගේ මේ වර්ග ශ්‍රිතයේ තියෙන අගයන් තියෙන පරාසය අනුව මෙයාගේ කෝඩොමේන් රේන්ජ් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් කෝඩොමේන් එක අපිට කෙලින්ම කියන්න පුළුවන් තාත්වික සංඛ්‍යා පද්ධතිය කියලා. ඔය හේතුව නිසා තමයි අපි රේන්ජ් එක සහ කෝඩොමේන් එක කියලා වචන දෙකක් පාවිච්චි කරන්නේ. අපි ඒක මම ඉස්සරහට මම කලින් ඔයගොල්ලන්ට රේන්ජ් එක සහ කෝඩොමේන් එක ගැන කතා කරද්දිත් කිව්වා. එතකොට අපිට ගන්න පුළුවන් සරලම ෆන්ක්ෂන් ආකාරය තමයි අපි ඉන්පුට් එක විදියට එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකට ලබා දෙන තාත්වික සංඛ්‍යාවක් අපිට ෆන්ක්ෂන් එකෙන් ලබා දෙනවා
තාත්වික සංඛ්‍යාවක්. මේ ෆන්ක්ෂන් ජාතිය තමයි අපි මෙච්චර කාලයක් එහෙම නැත්නම් අපි A level කාලෙදිත් සහ ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට මුල් කාලෙදී සහ විශ්වවිද්‍යාලෙම පළවෙනි අවුරුදු පුරාම වගේ අපි කතා කරන්නේ real to real functions කියන මේවට කියනවා අපි මේ අංකණය කරනවා f real to real function කියලා. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා පද්ධතිය ඩොමේන් එක වෙනකොට කෝඩොමේන් එකත් අපේ තාත්වික සංඛ්‍යා පද්ධතියම වෙනවා. අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට රේන්ජ් එක ගැන ගොඩක් වෙලාවට හොයන්න යන්නේ නැහැ අපිට අවශ්‍යම නොවුණොත්. ඒතර රේන්ජ් එක හොයනවා නම් ඔයාලට කලින්ම දැන් මෙයාගේ සීමාව ගන්න වෙන. ඇත්තටම අපි දන්නවා වර්ගශ්‍රිතයක් ගත්තොත් අපේ වර්ගස්ථය යම්කිසි මෙන්න මේ වගේ ආකාරයකට තමයි අපි හිතන්නේ. මේ වගේ ආකාරයකට හෝ මේ වගේ ආකාරයකට. ඒතර අපිට අපි දන්නවා අවමයට අඩු වගයන් හරි උපරිමයට වැඩි වගයන් හරි මේ වගේ වර්ගශ්‍රිතයක රේන්ජ් එකට අහු වෙන්න බෑ. ඒතර අපිට මේක තව ටිකක් ගණනය කිරීම කරලා මෙයාගේ රේන්ජ් එක ගණනය කරන්න වෙනවා. මේ දේවල් ගැන අපි ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරමු. දැනට අපි දන්න සරලම ෆන්ක්ෂන් එක විදිහට අපිට මේක දකින්න පුළුවන්. කියන්නේ අපි x කියලා තාත්වික සංඛ්‍යාවක් දුන්නොත් fx කියන ෆන්ක්ෂන් වැලියු එකත් අපේ තාත්වික සංඛ්‍යාවක්ම වෙනවා. අපි තව චුට්ටක් ඉස්සරහට ගියොත් මේකෙන් අපිට අපි ගත්තොත් අපේ ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක අපි දෙන ඉන්පුට් එක අපිට වෙක්ටර් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ඒවට අපි කියනවා function with multiple variables කියලා. ඒ කියන්නේ අපේ function value එක variable එකක් විතරක් මත නෙමෙයි variables දෙක තුනක් මත අපිට depend වෙන්න පුළුවන්. මේ වගේ function ඇත්තටම ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ටික දුරක් වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නකොට මේ වගේ functions හම්බෙන්න පුළුවන්. ඇත්තට මේ වගේ මේක කියන්නම හේතුව මේ වගේ function ඔයගොල්ලන්ට හම්බෙනකොට මේ කට්ටියගේ අවකල සංගුණකයන් ගන්න එක, මේ කට්ටියගේ අපි ගන්නවා ඒවට වෙනම gradient හෙසායන් වගේ ගොඩක් දේවල් අපි මේ ෆන්ක්ෂන් එක කතා කරලා මල්ටිවේරියේට් කැල්කියුලස් වල අපි ගොඩක් දේවල් මේ ගැන ඉස්සරහට කතා කරනවා. සහ ඔයගලන්ට විශ්වවිද්‍යාලෙත් ඉගෙන ගන්න හම්බෙයි. ඉතින් ඉස්සරහට වීඩියෝස් වලින් ඉගෙන අරන් එන්නම්. අදට ඒ කොහොමද අපේ ෆන්ක්ෂන්ස් වල වේරියබල් එක එක විතරකට වැඩි වුණොත් ෆන්ක්ෂන් එකේ හැසිරීම මොන වගේ වෙයිද කියලා වගේ මම ඔයගලන්ට දල අදහසක් ලබලා දෙන්නම්. ඒතර අපි සාමාන්‍යයෙන් අපිට ඒ වගේ වෙලාවට අපි ෆන්ක්ෂන් වැලියු එක ලියනවා f අපි මෙන්න මේ අපි දාන ඩොමේන් එකෙන් දාන අගේ අපි ලියනවා නිකන් දෛශිකයක් විදිහට. එහෙම නැත්නම් වෙක්ටර් එකක් විදිහට. ඒ කියන්නේ අපි x කියන වෙක්ටර් එක කියන්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ඕගොල්ලෝ මේ දෛශික අංකණය ගැන පොඩ්ඩක් පුරුදු වෙලා ඇති. සාමාන්‍යයෙන් අපි දෛශික අංකණය කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. නිකන් ඔය වරහන් ටික ඇතුලේ දාලා ඒ දෛශික කොම්පොනන්ට්ස් ටික ඒක ඇතුලේ ලියනවා. ඉතින් අපි කරන්නේ දැන් මෙතන දෛශිකයක අපි දන්න අපේ f කියන variable එක නැත්නම් අපේ fx කියන function value එක අපිට variables n ගාණක් මත depend වෙනවා නම් අපි මෙයාට input එක විදියට දෙන්නේ මෙන්න මේ වෙක්ටර් එක. ඒ කියන්නේ මේ x1 x2 සහ xn වෙනකම් වෙච්ච variables n ප්‍රමාණය මතම අපේ output එක depend වෙනවා. අපි සරල උදාහරණයක් ගමු. අපි ගත්තොත් x fxy කියලා මේකෙන් අදහස් වෙන්නේ x සහ y කියන මේ විචල්‍යයක් දෙකම මත මේ function value එක තීරණය වෙනවා කියන එක. අපි නිකන් ඔක තව ටිකක් සරල කරගන්න අපි block diagram එකක් වගේ එකක් බැලුවොත් අපිට බලන්න පුළුවන් මෙන්න මේ ආකාරය. ඒ කියන්නේ අපේ ඩොමේන් එක දැන් වෙන්නේ අපේ වෙක්ටර් සෙට් එක. ඒ කියන්නේ අපේ ඩොමේන් එකේ තාත්වික ඉලක්කම් නෙමෙයි දැන් තියෙන්නේ දෛශිකයන්. අපි සාමාන්‍ය වෙක්ටර් එකක් කියනවා එක දෙයකට වඩා, ඒ කියන්නේ එක කොම්පොනන්ට් එකකට වඩා වැඩියෙන් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට. එහෙම නැත්නම් තියෙන දෙයකට. මොකද අපි ගත්තොත් අපි ඒවල් කාණ්ඩ දෛශිකයක් කිව්වේ විශාලත්වයක් සහ දිශාවක් දෙකම තියෙන එක්කෙනෙක්ට. නමුත් අපි ඒක තවදුරටත් ඒ අර්ථකථන ඉස්සරහට අරන් ගියොත් වෙක්ටර් එකක් කියන්නේ එක අයිටම් එකක් නැති එක කොම්පොනන්ට් එකක් වෙනකොට කොම්පොනන්ට්ස් ගොඩකින් නිරූපණය කරන්න පුළුවන් එකට අපි කියනවා දෛශිකයක් කියලා. ඉතින් අපේ ඩොමේන් එක වෙන්නේ වෙක්ටර් සෙට් එක. අපි සාමාන්‍යයෙන් වෙක්ටර් සෙට් එකට වෙක්ටර් ස්පේස් කියලා කියනවා යම් අවස්ථාවක් තෘප්ත කරනවා නම්. ඒක සාමාන්‍යයෙන් අපි ඉතාමත් සිම්පල් විදිහට හිතුවොත් නිකන් වගේ ඩොමේන් එක කියන්නේ ඔයා ඉන්පුට් එක දෙන්න හිතන් ඉන්න වෙක්ටර් සෙට් එක. වගේ ඉන්පුට් එකට එන්න පුළුවන් මේ වේරියබල්ස් වල විචල්යන් ටික මේ වෙක්ටර්ස් වල ලිව්වොත් එන්න පුළුවන් සෙට් එක. අපි උදාහරණයක් විදිහට මේ xy කියලා ගත්තොත් ඔයාගේ ඩොමේන් එක වෙන්නේ xy දෙන්න කැමැති විචලනය වෙද්දී ඔයාට මේගේ දෛශිකයන් අනන්ත ප්‍රමාණයක් ලියන්න පුළුවන්. ඒතර මේ දෛශික අනන්ත ප්‍රමාණයක් අයත් වන සෙට් එක තමයි ඔයාගේ ඩොමේන් එක වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අංකණය කරනවා මෙන්න මේ විදිහට. ලොකු වෙනසක් නැහැ. එකම වෙනස කලින් ඔයා එක තාත්වික සංඛ්‍යාවක් විතරයි ෆන්ක්ෂන් එක ඉන්පුට් එකට දුන්නේ. නමුත් දැන් ඔයා තාත්වික සංඛ්‍යා කිහිපයක එකතුවකින් හැදිච්ච දෛශිකයක් එහෙම නැත්නම් වෙක්ටර් එකක් තමයි ෆන්ක්ෂන් එකේ ඉන්පුට් එකට දෙන්නේ. දැන් මෙහෙම වෙන්නත් පුළුවන්. අපේ ෆන්ක්ෂන් එකේ අවුට්පුට් වැලියු එක වෙක්ටර් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා තාත්වික සංඛ්‍යාවක් දුන්නට පස්සේ ඔයාට අවුට්පුට් එක විදිහට හම්බෙන්නේ දෛශිකයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට අපි සාමාන්‍යයෙන් කියනවා වෙක්ටර් ෆන්ක්ෂන් එකක් කියලා.
ඒ වගේ වෙලාවට අපිට මෙන්න මේ ආකාරයේ හැසිරීමක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා x කියලා අගයක් දුන්නා. මම සරලම උදාහරණයක් ගන්නම්. ඔයා x කියලා අගයක් දුන්නොත් මම සරල උදාහරණයක් ගන්නවා. ඔයාගේ fx කියන එක්කෙනා වෙන්න පුළුවන් මේ ආකාරයේ දෛශිකය. ඒ කියන්නේ ඔයාට එක අගයක් ඉන්පුට් එක විදිහට දුන්නාම ඔයාට අවුට්පුට් එක විදිහට හම්බ වෙනවා කොම්පොනන්ට්ස් දෙකක්. එතකොට ඔයාට අවුට්පුට් එක විදිහට හම්බ වෙන්නේ තාත්වික සංඛ්‍යාවක් නෙමෙයි දෛශිකයක්. මේ වගේ වෙලාවලදීත් අපි මේ කට්ටිය ග්‍රේඩියන්ට්ස් ගන්න කිරීම වගේ දේවල් අපිට ඉස්සරහට කරගන්න පුළුවන්. මේක ඇත්තටම මම ගොඩාක් ලොකුවට යන දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවලුත් ගණිතය ඇතුලේ තියෙනවා කියන එක පෙන්වන්න. මොකද මම ඉස්සරහට ලිමිට් ඩෙෆිනිෂන් එකකින් මේ එක එක විදිහට ෆන්ක්ෂන් එක වෙනස් වෙද්දී කොහොමද අපි ලිමිට් ඩෙෆිනිෂන් එක වෙනස් කරන්න කියන අදහස ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒකට මූලාරම්භයක් ලබා ගන්න. ඒකට යම්කිසි හඳුන්වා දීමක් ලබා ගන්න තමයි මේ වීඩියෝ එක මේ විදිහට කරන්න හිතුවේ. ඉතින් මේ වගේත් අපිට ෆන්ක්ෂන් එකක් දකින්න පුළුවන්. මොකද අපි ශ්‍රිත සම්බන්ධ නිර්වචනයන් කියනකොට අපි ශ්‍රිත අවකලනය, අනුකලනය, සීමාව වගේ දේවල් කියනකොට මේ ෆන්ක්ෂන් එක මොන වගේ වුණත් ඒ හැම ෆන්ක්ෂන් එකටම අදාළ වෙන පරිදි ඩෙෆිනිෂන් කරන්න නම් මේ හැසිරීම ගැන යම්කිසි අවබෝධයක් අපි ලබලා තියෙන්න ඕනේ. ඒත් එක්කම අපි තව ටිකක් ඉස්සරහට ගියොත් අපිට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ ඉන්පුට් එකත් අපේ වෙක්ටර් එකක් වෙන්න පුළුවන්. ඒ ෆන්ක්ෂන් එකේ ඉන්පුට් එකත් එක තාත්වික සංඛ්‍යාවක් නැතුව අපේ ඉන්පුට්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. අවුට්පුට් වැලියු එකත් වෙක්ටර් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඉන්පුට් එකට දෙන්නේ මේ වගේ කොම්පොනන්ට්ස් n ප්‍රමාණයක් තියෙන වෙක්ටර් එකක්. ඒතර මට අවුට්පුට් එක විදියට හම්බෙන්නේ මගේ ෆන්ක්ෂන් එකත් කොම්පොනන්ට්ස් m ප්‍රමාණයක් තියෙන වෙක්ටර් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක සමාන වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ උදාහරණයක් විදියට මම x1 x2 වගේ ඉන්පුට් එකක් දීලා මට අවුට්පුට් එක විදිහට හම්බෙන්න පුළුවන් f1 x1 x2. මොකද මේ මෙතන මේ x දෛශිකය වෙන්න ඕනේ. පොඩි ටයිපින් මිස්ටේක් එකක්. එතන x දෛශිකය වෙන්න ඕනේ. එතන මට මේ ආකාරයෙන් මට ලියන්න පුළුවන් f2 x1 x2 තව අවශ්‍ය නම් මට කොම්පොනන්ට්ස් තුනක් වගේ වුණත් ලියන්න පුළුවන්. මෙන්න මේ කියන්නේ ඔයාගේ ඉන්පුට් එකේ තියෙන කොම්පොනන්ට්ස් කීයද කියන එක අවුට්පුට් එකේ කොම්පොනන්ට්ස් කීයක් තියෙනවද කියන එකට අදාළ නැහැ. ඒතර ඔයා වෙක්ටර් එකක් එහෙම නැත්නම් කොම්පොනන්ට්ස් කිහිපයක් නැත්නම් වේරියබල්ස් කිහිපයක් අවුට්පුට් එක ඉන්පුට් එක විදිහට ෆන්ක්ෂන් එකට දුන්නාම එයා අපිට ලබා දෙනවා තවත් ෆන්ක්ෂන් වැලියුස් කිහිපයක්ම අපේ අවුට්පුට් එක විදිහට. ඒ කියන්නේ ඇත්තටම අපි ඉන්පුට් එකට දෙන්නේ වෙක්ටර් එකක් අවුට්පුට් එකට හම්බෙන්නේ වෙක්ටර් එකක්. මේ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා දෛශික නැත්නම් වෙක්ටර් සම්බන්ධ ගණනය කිරීම වලදී සහ machine learning data science එහෙම නැත්නම් vector transformations වගේ දේවල් වලදී අපි මේ වගේ functions පාවිච්චි කරනවා. ඒතර මේවට අදාළ විවිධ වූ ගණිත කර්ම ඕගලන්ට විශ්වවිද්‍යාලය තුලදී ඉගෙන ගන්න හම්බ වෙනවා. සහ ඒවට අදාළ වීඩියෝස් ඉස්සරහට අරන් එන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒතර අපිට ඒකත් ලස්සන බ්ලොක් ඩයග්‍රෑම් එකක් විදියට මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්පුට් එක විදියට මේ වගේ වෙක්ටර් එකක් දුන්නම නැත්නම් variables කිහිපයක් දුන්නම අපිට අවුට්පුට් එක විදියට හම්බෙන්නේ variables කිහිපයක්. එතන මේ ටික සමරයිස් කරොත් දැන් අපි බැලුවොත් අපි ෆන්ක්ෂන් ගැන මොන හරි දේවල් ඉස්සරහට කතා කරන්න යනකොට ෆන්ක්ෂන් ගැන VT දැනීම කරන්න යනකොට ඒ කියන්නේ අපි ගණිතයේ එක එක යෙදීම් කරනකොට ඩෙෆිනිෂන් කරනකොට අපිට මේ ෆන්ක්ෂන් වෙන වෙනම සලකන ඩෙෆිනිෂන් දෙන්න පුළුවන් නැත්නම් හැමෝටම අදාළ වෙන පරිදි ඩෙෆිනිෂන්ස් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩක් වෙනස් වීමෙන් තියෙන නිසා තමයි ඔයගලන්ට ඉස්සරහට මේ ඇත්තට මේ මම ඉතින් කතා කරපු ටික ඇත්තටම ඔයගොල්ලෝ ඒ ලෙවල් වල ඉගෙන ගත්ත දෛශික කියන කොටසත් ඔයගොල්ලෝ අපි නැත්තම් සුද්ධ ගණිතයේදී ඉගෙන ගත්ත ශ්‍රිත කියන කොටසත් එකට සම්බන්ධ වෙච්ච කොටසක් වගේ. ඇත්තමටික් කාලයක් ගියාට පස්සේ මේ දේවල් ඔක්කොම එකට සම්බන්ධ වෙලා තමයි ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලේ ඉස්සරහට ඉගෙන ගන්න හම්බෙන්නේ. අපි දැන් කතා කරපු දේ සාරාංශයක් විදිහට ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් මට පෙන්වන්න පුළුවන්. ඔයාලට ෆන්ක්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඔයා ඉන්පුට් එක විදිහට දෙන එක. එහෙම නැත්නම් ඔයාගේ ඩොමේන් එක තාත්වික සංඛ්‍යා තියෙන සෙට් එකක් වෙලා ඔයාගේ කෝ ඩොමේන් එක. එහෙම නැත්නම් ෆන්ක්ෂන් වැලියු එකත් රියල් නම්බර් එකක් වෙනවා. right එතකොට තව ඔයාලට ෆන්ක්ෂන් જાතියක් තියෙන්න පුළුවන්. ඔයා ඉන්පුට් එකට variables කිහිපයක් එහෙම නැත්නම් වෙක්ටර් එකක් දෙනවා. ඔයාගේ අවුට්පුට් එක ඒ variables කිහිපය මත depend වෙන scale value එකක් එහෙම නැත්නම් real number එකක් වෙනවා. මේ එක જાතික ෆන්ක්ෂන් එක. තව જાතික ෆන්ක්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඔයා දෙන variable එක scale එකක්. ඔයා තාත්වික සංඛ්‍යාවක් ෆන්ක්ෂන් එකට ඉන්පුට් එක විදිහට දුන්නාම ෆන්ක්ෂන් value එක විදිහට හම්බ වෙනවා values කිහිපයක් එහෙම නැත්නම් වෙක්ටර් එකක්. ඊට පස්සේ ඔය දෙකේ මිශ්‍රණයක් විදියට තව ෆන්ක්ෂන් එකක් වඩ ඉන්න පුළුවන්. ඔයා වෙක්ටර් එකක නැත්නම් variables කිහිපයක් ඉන්පුට් එක විදියට දුන්නාම ඔයාට අවුට්පුට් එක විදියට තව variables කිහිපයක් හම්බ වෙනවා. මේ වගේ එකක් අපි කියනවා ඇත්තටම ඒ කියන්නේ මේකත්
එක්තරා ෆන්ක්ෂන්ස් ආකාරයකින් වෙක්ටර් ඉන්පුට් එකක් විදිහට දුන්නම ඔයාලට අවුට්පුට් එක විදිහට හම්බෙන්නේ වෙක්ටර් එකක්. ඉතින් ඉස්සරහට මගේ හම්බෙන වීඩියෝස් වලදී මම ලිමිට් ඩිෆිනිෂන් එක ගැන මුලින්ම කතා කරනවා. ඊට පස්සේ ඩිෆරන්ෂියේෂන්, ඉන්ටග්‍රේෂන් ඒ වගේ දේවල් කතා කරද්දී මේ එක එක જાතිය ෆන්ක්ෂන් වලට කොහොමද මේ ඩිෆිනිෂන්ස් වෙනස් වෙන්නේ කියන එක මම ඒ වීඩියෝස් වලදී කතා කරන්නම්. ඉතින් මම මෙතන කතා කරේ මුලින්ම ෆන්ක්ෂන්ස් වලට තියෙන්න පුළුවන් ආකාරයන් ගැන. ඉතින් ඇත්තටම මේකේ මම ගොඩක් ලොකු ගණිතමය පැත්තකට යෑමේ සූදානමක් නැහැ. මට අවශ්‍ය උනේ මේ ආකාරයේ ෆන්ක්ෂන් තියෙනවා සහ ඉදිරියේ ගණිතය ඉගෙන ගන්නකොට මේ ආකාරයේ ෆන්ක්ෂන් වලටත් ඕගොල්ලෝ ඉඳලා ඉගෙන ගත්ත ඕගොල්ලෝ දැනට උසස් පෙළදී ඇත්තටම ගොඩක් අවකලන අනුකලනය වගේ ගණිත කර්ම ඉගෙනගෙන තියෙන්නේ සීමා වගේ හැම එකක්ම මෙන්න මේ જાතියේ ෆන්ක්ෂන්ස් වලට. ඒතර විශ්වවිද්‍යාලයේදී ඕගොල්ලෝ මේ ඉතුරු જાති තුනටත් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කොහොමද අවකලනය අපි යොදන්නේ, අනුකලනය කොහොමද සීමාව යොදන්නේ. එහෙම නැත්නම් අපි ඇත්තටම ඒවට කියන්නේ එකම ගණිත කර්මයේ වුණාට විවිධ වූ නම් සහ සංකේත යොදලා අපි කතා කරනවා. ඒතර ඇත්තටම අපි කරන්නේ උසස් පෙළ කාලේ මෙන්න මේ එක ෆන්ක්ෂන් කොටසකට විතරක් අපි ඉගෙන ගත්ත දේවල් අනිත් ඒවට ජෙනරලයිස් කරන එක. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ ඒ වගේ පුළුල් පරාසයක්, කියන්නේ පුළුල් දැක්මක් මේ වගේ දේවල් ගැන දැනගත්තොත් ඔයගොල්ලෝ ඉස්සරහදී මේ ෆන්ක්ෂන් සහ මේ ඉතුරු ගණිත කර්ම ගැන උනත් ලොකු දැනීමක් ලබා ගන්න පුළුවන්. මට ඕන උනේ මේ ෆන්ක්ෂන්ස් ගැන දල හැදින්වීමක් අද වීඩියෝ එකෙන් ලබා දෙන්න විතරයි. ඉතින් හැමෝටම කියනවා ඉස්සරහටත් මේ ෆන්ක්ෂන් ගැන යෙදෙන සීමාව, අවකලන, එහෙම නැත්නම් ලිමිට්, ඩිෆරන්ෂියේෂන් වගේ ඒ ඩිෆිනිෂන්ස් ගැන විශ්වවිද්‍යාලයේදී හම්බෙන විවිධ වූ ගණිත කර්මයන් ගැන සහ ගණිතයේ හම්බෙන මේ මාතෘකාවන් ගැන වීඩියෝස් දාන්නම්. ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න. සහ ඔයා දන්න කවුරු හරි විශ්වවිද්‍යාලයට ඉන්න හරි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න හරි කවුරු හරි ඉන්නවා නම් මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතන මේ වීඩියෝස් ටික share කරලා හැමෝටම උදව්වක් වෙන විදිහට අපි මේ වැඩේ කරගෙන යමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසක මේ විදිහට හම්බෙමු. Thank you.